SLT වෙතින් ඔන්ලයින් ලර්නින් සහ ඔන්ලයින් වර්කින් සඳහා ඇදහිය නොහැකි ඩේටා දීමනා GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම ඩේටා SLT වෙතින් සිරා කොක්කක් සෙට් කරගන්න ඔබේ ඇඳුම එළිය රැක ගන්න නවරින් සෑම සේවීමකින්ම ඇඳුමට අලුත් එළිය අයිබෝවන් ඔබ එක්වන්නේ අද දෙරණ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත. නිරෝධායනය අවසන් කළ හලාවත කාන්තාවකට කොවිඩ්. වසරේ ඉතිරි කාල සීමාව සඳහා වියදම් ඇතුළත් රුපියල් බිලියන 1300ක අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවේදී විවාදයට. අක්‍රමිකතා හේතුවෙන් මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරයේ දුරෙන් ඉවතට අක්‍රමිකතා සෙවීමට කොමිසමක්. දුම්බර බන්ධනාගාරයේ සිට මෙහෙය වූ බත්කුඩු ජාවාරමක් පොලිසිය වටලයි. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. වඩාත්ම සිනිඳු රැවුල බෑමකට Big Easy 2 රේසරය හරිම සුමුදුයි. විදෙස්ගතව සිට මෙරටට පැමිණි නිරෝධායනය අවසන් කළ හලාවත බංගදෙනිය ප්‍රදේශයේ කාන්තාවකට කොවිඩ් ආසාදනය වී තිබෙනවා. නිවෙස් නිරෝධායනයට ලක්වෙමින් සිටි අදාළ කාන්තාව PCR පරීක්ෂාවට ලක් කිරීමේදී ඇයට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගත් බව පුත්තලම් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහත්මිය පැවසුවා. මෙරට COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 2984ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දිනේ වාර්තා වූ රෝගීන් 13 දෙනා අතරින් 10 දෙනෙකු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන්. ඉතිරි 30 දෙනා අතරට මාලදිවයිනේ සිට පැමිණි 2 දෙනෙකු සහ කෙන්යාවේ සිට පැමිණි පුද්ගලයෙක් අයත්. මේ අනුව රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් ගණන 153 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද වන විට පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති පිරිස 2819ක්. මේ අතර ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන මේ වන විට 2.43 ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා. සිදු ඇති සමස්ත මරණ ගණන 8,30,000කට ආසන්නයි. මෙවන් පසුබිමක කොවිඩ් වසංගතය නැවතත් යුරෝපයේ රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතිනවා. ඒ අනුව විදෙස් වාර්තා පවසන්නේ ප්‍රංශය, ස්පාඤ්ඤය, ඉතාලිය සහ ජර්මනියේ දහස් ගණනින් දෛනික ආසාදිතයින් හමුවන බවයි. මේ අතර කොවිඩ් රෝගයට ගොදුරු වී රෝහල්ගතව ප්‍රතිකාර ලබන යුක්‍රේනයේ හිටපු අගමැතිනි යුලියා ටියුෂෙන්කෝගේ තත්ත්වය අසාධ්‍ය බව විදෙස් මාධ්‍ය පවසනවා. සෙලාන් බැංකුව සුහද හදක් ඇති දේශීය බැංකුව. 2020 වර්ෂයේ ඉදිරි මාස 4 සඳහා රජයේ වියදම් ඇතුළත් අතුරු සම්මත ගිණුම පිළිබඳ විවාදය මේ වෙන විට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා. රුපියල් බිලියන 1300කට නොවැඩි මුදල් වියදම් දැරීමට අනුමැතිය ඉල්ලමින් ගෙනා අතුරු සම්මත ගිණුම පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින්. 2020 වර්ෂයේ සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා වූ මාස 4 කාලය සඳහා රජයේ වියදම් දරන්න රුපියල් බිලියන 1900ක් වෙන් කරගන්න සහ ඒ වෙනුවෙන් රුපියල් බිලියන 1300ක ණය සීමාවක් අනුමත කරගන්න තමයි මේ පරිපූර්ණ ඇස්තිමේන්තු ඉදිරිපත් කරන්නේ. මෙම සියලු පරිපූර්ණ ඇස්තිමේන්තු 2020 වර්ෂය සඳහා විසර්ජන පනත් මගින් අපි ඉදිරියේදී ඉදිරිපත් කරනවා. 2020 පළමු මාස 8 තුල රාජ්‍ය ආදායම රුපියල් බිලියන 910ක් පමණ ලබා ගන්නු ඇතැයි අපේක්ෂා කරනවා. පළමු මාස 8 තුල රජයේ සේවකයන්ගේ පඩිනඩි සඳහා රුපියල් බිලියන 521ක් පමණ වැය වුණා. ඒ අතරින් පොලී ගෙවීම සඳහා රුපියල් බිලියන 675ක් වැය කරන අතර රජයේ සාධාරණ ධාරා වෙනත් සංක්‍රම සඳහා රුපියල් බිලියන 390ක් පමණ වැය වෙනවා. ඒ අතරම 2019 වර්ෂයේ සිට නොගෙවූ බිල්පත් පියවීම සඳහාද විශාල මුදලක් ගෙවීමට සිදු වෙනවා. මේ අනුව රජයේ වියදම් යම් ප්‍රමාණයකට කළමනාකරණය කරමින් පවතින අතර ඉදිරියේදී ඉහළ ආර්ථික වර්ධනයක් අනුපාතයක් සමග රජයේ අයවැය අඩු කිරීමට පියවර ගනිමින් සිටිනවා. පසුගිය කාලය තුළ මුළු ණය කළඹෙන් හරි අඩක් විදේශීය ණය වලින් සමන්විත වුණා. මෙම තත්ත්වය තුළ රුපියල් බිලියන 9කට ආසන්න සියලුම ණය නැවත සමාලෝචනය කරන්න රජය මේ අතුරු සම්මත ගිණුමේ සාරාංශය ගත්තොත් මේ ඉදිරි සැප්තැම්බර් 1 වෙනිදා සිට දෙසැම්බර් 31 වෙනිදා දක්වා පුනරාවර්තන වියදම් සඳහා රුපියල් බිලියන 613ක්, ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් බිලියන 336ක්, ඒ වගේම දෙවන උපලේඛනයේ සඳහන් වියදම් සඳහා රුපියල් බිලියන 796ක් ලෙස එකතු
හේතුව රුපියල් බිලියන 1745ක් ඉදිරිපත් කර තිබෙනවා. ණය ගැනීම සඳහා රුපියල් බිලියන 1300ක් ණය ගැනීමට යෝජනා කරලා තිබෙනවා. මේ ඊටාම සරල තේරුම මේ රුපියල් බිලියන 1745න් 1300ක් ණය ගන්නවයි කියන්නේ මේ ඊළඟ මාස 4ේදී අපේක්ෂිත රාජ්‍ය ආදායම රුපියල් බිලියන 445ක් කියන එකයි. ඒක තමයි ඒක ඊටාම සරල දේ. ඒ වගේම මේ අවසන් වගන්තියෙන් රටේ ණය සීමාව රුපියල් බිලියන 750කින් ඉහළ නැංවීමටත් යෝජනා කර තිබෙනවා. මේක තමයි මේ අතුරු සම්මත ගිණුමේ සරල සාරාංශය. අපි දැන් ඉදිරිපත් කොට ඇති අතුරු සම්මත ගිණුමෙහි පුනරාවර්තන වියදම් සඳහා රුපියල් බිලියන 987කුත් මූලධන වියදම් සඳහා රුපියල් බිලියන 334කුත් ණය ආපසු ගෙවීම සඳහා බිලියන 423කුත් වෙන් කරලා තියෙන බව ඔබතුමා දැනටමත් දන්නවා. මෙය දැවැන්ත මුදලක් බව අපි දන්නවා. ඒ නිසා තමයි මා හිතන්නේ විපක්ෂයේ සමහර മന്ത്രിවරු හිතාගෙන ඉන්නේ අපිට මේක කළමනාකරණය කරගන්නට බැරි වෙයි කියලා. වහාම ක්‍රියාත්මක වන පරිදි මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවාරේ මහතා එම ධූරයෙන් తాවකාලිකව ඉවත් කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා කටයුතු කර තිබෙනවා. එමෙන්ම මහනගර සභා ආඥාපනතේ සඳහන් වැරදි නගරාධිපතිවරයා සිදු කර ඇද්ද යන්න සොයා බැලීමට ආණ්ඩුකාරවරයා විසින් කොමිසමක්ද පත් කර තිබෙනවා. මාතලේ නගරාධිපති ඩල්ජිත් නන්දලාල් අලුවිහාරේ මහතා හට එම දුරේ දැරීම తాවකාලිකව අත්හිටුවීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා කටයුතු කර තිබෙනවා. සංශෝධිත මහනගර සභා ආඥාපනතේ 277 එක වගන්තියේ සඳහන් වැරදි මාතලේ මහනගර සභා නගරාධිපතිවරයා සිදු කර ඇද්ද යන්න මාස 3ක කාලයක් ඇතුළත පරීක්ෂා කර වාර්තා කිරීම සඳහා විශ්‍රාමලත් අධිකරණ නිලධාරිණී සරෝජිනී කුසලා වීරවර්ධන මහත්මිය පත් කිරීමටයි ආණ්ඩුකාරවරයා පියවරගෙන ඇත්තේ. ඒ සම්බන්ධයෙන් වන අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර ඇති අතර පරීක්ෂණ කොමිෂන් සභා පනත යටතේ පත් කරන ලද කොමිසමක බලතල සරෝජිනී කුසලා වීරවර්ධන මහත්මියට පවරා තිබෙනවා. මීට අමතරව මාතලේ මහනගර සභාවේ නගරාධිපතිවරයාගේ කාර්යයන් ඉටු කිරීම සඳහා එහි නියෝජ්‍ය නගරාධිපති සඳනම් ප්‍රකාශ් මහතාට බලය පවරා ඇතැයිද ගැසට් නිවේදනයේ සඳහන්. මේ අතර නගරාධිපතිවරයා తాවකාලිකව දුරෙන් ඉවත් කිරීමත් සමග මාතලේ නගර සභාවේ මන්ත්‍රීවරුන් සහ සේවකින් පිරිසක් නගර සභාව ඉදිරිපිටට පැමිණ මෙලෙස සිය සතුට ප්‍රකාශ කළා. මාතලේ මහනගර සභාවේ ගරු නගරාධිපතිතුමා ජනතා පරමාධිපත්‍ය ප්‍රයෝජනට අරගෙන එතුමා දූරා කාලය ආරම්භ කරපු දවසේ සිට මේ දක්වා ඔරකම වංචාව දූෂණය දිගින් දිගටම සිද්ධ කරා. එයාගේ බලය, එයාගේ මරණ තර්ජනය පවා අපිට සිද්ධ වුණා. මේ පිළිබඳව මාතලේ පොලිසියත් අපි පැමිණිලි කරලා තියෙනවා. නිලධාරීන්ට විවිධ තර්ජන මේ නගර සභාව තුළ දිගින් දිගට තිබ්බා. හිටපු ආණ්ඩුකාරවරුන්ට මේ සම්බන්ධව අපි පැමිණිලි කරා. හිටපු ආණ්ඩුකාරවරු නම් යාපාලන ආණ්ඩුව තුළ ඒක යටගාගෙන එතුමාටම කඩේ ගියා හිටපු ආණ්ඩුකාරවරු. නමුත් වර්තමාන ආණ්ඩුකාරතුමා ඔරකමට දූෂණයට විරුද්ධ මේ රජයේ ප්‍රතිපත්තිය යටතේ මෙතුමා මේ පිළිබඳව පරීක්ෂණය කිරීමට කටයුතු කිරීම ආණ්ඩුකාරතුමාට අපි ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරනවා. ඒ වගේම නගරාධිපතිතුමා තවදුරටත් මේ තනතුර දැරුවොත් අපිට වයිකීම කියන්න පුළුවන් මේ මාතලේ මහනගර සභාවට වරිපණ ගෙවන ජනතාවගේ වගේම වෙළඳුන්ගේ මේ බදු මුදල් විශාල අගතියක්, හානියක්, වංචාවක්, දූෂණයක් සිද්ධ වෙන්න බොහෝ ඉඩකඩ පවතිනවා. ඒ අවදානම තවදුරටත් තියෙනවා. ඒ නිසා මේ පිළිබඳව ස්වාධීන පරීක්ෂණ පවත්වලා මේක අවසන් ප්‍රතිඵලය එනකොට මේක අපි අඬනගපු අපි සටන සත්‍යම එළි වෙයි කියලා දෙඩි ලෙසම විශ්වාස කරනවා. ආර්ථික පුනර්ජීවනය වෙනුවෙන් සරල බදු ක්‍රමයක් හඳුන්වා දීම සඳහා බදු පනත් කිහිපයක් සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින්. 2019 නොවැම්බර් 27 වෙනිදා අමාත්‍ය මණ්ඩලය ඉතා වැදගත් තීන්දුවක් ගන්නවා ආර්ථික පුනර්ජීවනය සඳහා අත්‍යවශ්‍ය කාරණයක් විදිහට සරල විනිවිදභාවයෙන් යුතු සහ කාර්යක්ෂම බදු ක්‍රමයක් ශ්‍රී ලංකාව හඳුන්වා දිය යුතුයි කියලා. මේ අමාත්‍ය මණ්ඩල තීරණය අනුව ක්‍රියාත්මක වෙමින් මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අග්‍රාමාත්‍යතුමන් 54ක් 2009 අංක 9 දරන ජාතිය ගොඩනැගීමේ බදු පනත, 2006 අංක 13 දරන ආර්ථික සේවා ගාස්තු පනත, 2011 අංක 18 දරන වරාය සහ ගුවන්තොටුපළ සංවර්ධන බදු පනත, 2018 අංක 35 දරන මුදල් පනත සංශෝධනය කිරීමට අවශ්‍ය කරන කෙටුම්පත් ඉදිරිපත් කරලා ඒ ගැසට් මගින් ප්‍රසිද්ධ කිරීමට ඊ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දුන්නා. ඒ වගේම 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතත් 2002 අංක 14 දරන එකතු කළ අගේ මත බදු පනතත් අවශ්‍ය සංශෝධන සිදු කිරීමට නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දුන්නා. බරපතල ගැටලුවක් වුණා මේ විදුලි කප්පාදුව සහ මේ විදුලි බල ප්‍රශ්නය. දැන් ඇමතුමා ඉල්ලාස් වෙන්න ඕනේ නැද්ද? දැන් විදුලි අධිකාරිවරයාද වැඩිකාරය වෙලා තියෙන්නේ? ඇමතිවරයා මිනිත් පැය 96යි වැඩ බාර අරගෙන.
ඔය සිද්ධ වෙනකොට. රජයේ සේවකයෙක් අතින් වැරද්දක් සිතාමතා කළොත් හරි අත්වැරද්දක් සිදු වුණොත් හරි ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ අපේ ආයතන සංග්‍රහය වෙනම සඳහන් වෙනවා. සමගි ජනබලවේගයේ ප්‍රධාන විපක්ෂයේ කණ්ඩායම ඊයේ වෙනම කැම්පේන් එකක් පටන් ගත්තා 19 සුරකිමු කියලා. මම හිතනවා තුන්වෙනි වතාවටත් විපක්ෂය අසාර්ථක වෑයමක් කරනවා. මොකද අපේ මැතිවරණ ප්‍රකාශනයේ තියෙන ප්‍රධානම කරුණක් තමයි 19 වෙනි සංශෝධනය. ඒකට මේ රටේ ඉතිහාසයේ පළවෙනි වතාවට මේ ක්‍රමය යටතේ 3/2 බලයක් ලබලා දීලා තියෙනවා. ආනයන සීමා කිරීම තුලින් රට තුල වාහන අමතර කොටස් සම්බන්ධයෙන් විශාල හිගයක් පවතිනවා. ජයසුන්දර මහත්තයා කියලා තිබ්බා අවුරුදු 2කමාරකට වාහන තියෙනවා කියලා. නමුත් වාහන තියෙනවා සුපෝකභෝගී ජීවිත ගත කරන අයට. නමුත් සාමාන්‍ය පුද්ගලයන්ට මිලියනයක් මිලියන 2ක් මිලියන 3ක් දීලා ලියාපදිංචි නොකර වාහනයක් මිලදී ගන්න වෙළඳ පොලේ නැහැ. එම තහනමට යටත් වන සුකෝපභෝගී වාහන හැරෙන විට පොදු ප්‍රවාහන සේවා සඳහා සහ කෘෂි කර්මාන්ත සහ කර්මාන්තාංශයන්හි අවශ්‍ය කරන වාහන සඳහා කිසිම තහනමක් නැහැ. ඒත් එක්කම ලංකාවේ නිෂ්පාදනය නොවන අමතර කොටස් ගෙනෙන්නටත් අවසර තිබෙනවා. පාතාල කල්ලි නායකයෙකු වන අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු මීට ටික වේලාවකට පෙර හෙරොයින් කිලෝග්‍රෑම් 6ක්ද සමගින් කොළඹ අපරාධ කොට්ටාශයේ සංවිධානාත්මක අපරාධ ඒකකයේ විසින් ඔරුගොඩ වත්තේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර ඩුබායිහි සිට හා දුම්බර බන්ධනාගාරයේ සිට කාන්තාවක් විසින් මෙහෙවන හෙරොයින් ජාවාරමක් ඊයේ කළුතර කොට්ටාස අපරාධ විමර්ශනාංශයේ විසින් වටලා තිබෙනවා. පොලිසිය පැවසුවේ එහිදී හෙරොයින් සමග පුද්ගලයින් 3 දෙනෙක් අත්අඩංගුවට ගත් බවයි. පයාගල බෝගහන්දිය ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ කළුතර කොට්ටාස අපරාධ විමර්ශනාංශයට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කෙරුණා. එහිදී පුද්ගලයන් 3 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ හෙරොයින් ග්‍රෑම් 24ක්ද සමගින්. සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ ඩුබායිහි සංගව සිටින චාමර චතුරංග නොහොත් චූ කට්ටා හා දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටින ලක්මාලි නොහොත් කුඩු අක්කා විසින් මෙම ජාවාරම මෙහෙවන බවයි. මේ අතර පසුගියදා ඩුබායි බලා ගුවන්තොටුපළින් පැන යාමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට පත් වූ සිව් දෙනා අතර සිටින ඉෂාර ලක්මාල් නැමැත්තාගේ සහායකයෙකු නගොම්ම පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගත්තා. ඔහු ඉෂාරගේ මුදල් කළමනාකරණය හා මත්කුඩු බෙදා හැරීම සිදු කර ඇති බවයි පොලිසිය පැවසුවේ. සැකකරු සතුව තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 3ක් සුකෝපභෝගී මොටර රථයක් හා වෑන් රථයක්ද පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා. මේ අතර කොම්පඤ්ඤ වීදිය පොලිසිය ඊයේ සිදු කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 6ක් සමග සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී රුපියල් 1,30,000ක මුදලක් බැංකු කාඩ්පත් තිරෝධ රථයක් හා යතුරු පැදි 2ක් සිය භාරයට ගත් බවයි පොලිසිය පැවසුවේ. මේ අතර බොරැල්ල ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 14ක් සමග පුද්ගලයන් සිව් දෙනෙකු වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා. පානදුර මොදරවිල සුනාමි නිවාස සංකීර්ණයේ අද අලුයම පොලිස් නිලධාරීන් 80ක් යොදා ගනිමින් විශේෂ මෙහෙයුමක් සිදු කෙරුණා. මීට පොලිස් නිලසුනකයන් 2 දෙනෙකුද යොදා ගැනුණා. මෙහිදී පුද්ගලයන් 6 දෙනෙකු මත්කුඩු මත්පෙති හා දුම්මැටි සමග අත්අඩංගුවට ගත් අතර තවත් සිව් දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ. පාස්කු ප්‍රහාරය පිළිබඳව පූර්ව දැනුම්වත් කිරීම කිසිවක් තමන් විසින් ලිඛිතව එවකට ආරක්ෂක ලේකම් හෙමසිරි ප්‍රනාන්දු මහතාට යොමු නොකළ බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ජනාධිපති කොමිසමේදී ඊයේ පිළිගත්තා. හිටපු ආරක්ෂක ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා නිලන්ත ජයවර්ධන මහතාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී වැඩිදුරටත් හෙළිදරව් වූයේ ප්‍රහාරය පිළිබඳ විදෙස් බුද්ධ්‍යංශයකින් පූර්ව දැනුම් දීමක් සිදු කරනතුරු ඒ පිළිබඳ කිසිදු තොරතුරක් මෙරට රාජ්‍ය බුද්ධි සේවයේ අනාවරණය වී නොතිබූ බවයි. හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ඊයේ 19 වන දිනටත් සාක්ෂි ලබා දීම සඳහා ජනාධිපති කොමිසමට පැමිණි අතර එහිදී ඔහු විසින් ඉකුත් වසරේ අප්‍රේල් මාස 9 වන දින පාස්කු ප්‍රහාරයට පෙර පැවති බුද්ධි සමාලෝචන රැස්වීමට අදාළ තාක්ෂණික සාක්ෂියක් ජනාධිපති කොමිසම හමුවට ඉදිරිපත් කළා. කෙසේ වෙතත් එම සාක්ෂිය ඉදිරිපත් කිරීම මාධ්‍යයට විවෘත වූයේ නැහැ. අනතුරුව කොමිසම යලි මාධ්‍යයට විවෘත වූ අවස්ථාවේදී හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් නීතිඥ දිල්ෂාන් ජයසූරිය මහතා හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයාගෙන් හරස් ප්‍රශ්න විමසනු ලැබුවා. එහිදී නීතිඥවරයා පළමුව විමසා සිටියේ රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයා වූ ඔබ රාජකාරීමේ වගකීමකින් බැඳී සිටියේ කුමන නිලධාරියාටද යන්නයි. එයට පිළිතුරු දෙමින් නිලන්ත ජයවර්ධන මහතා පැවසුවේ තමන් ආරක්ෂක ලේකම්වරයා යටතේ ඍජුවම රාජකාරී කළ බැවින් වගකීමෙන් බැඳී සිටියේද ආරක්ෂක ලේකම්වරයාට බවයි. කෙසේ වෙතත් හිටපු ආරක්ෂක ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මෙහිදී ප්‍රශ්න කර සිටියේ 2019 අප්‍රේල් මාස 1 වෙනිදා සිට 20 වෙනි දින දක්වා සහරන් හෂිම් සහ ඔහුගේ අනුගාමිකයන් සම්බන්ධයෙන් කිසිදු ලිඛිත වාර්තාවක් රාජ්‍ය බුද්ධි සේවය විසින් ආරක්ෂක ලේකම්වරයාට යොමු කර නොමැති බව ඔබ පිළිගන්නේද යන්නයි.
එයට පිළිතුරු දෙමින් ජයවර්ධන මහතා තමන් එය පිළිගන්නා බව ප්‍රකාශ කළා. එහිදී නැවතත් නීතිඥවරයා පෙරලා දැඩිව ප්‍රශ්න කළේ අප්‍රේල් 4 වන දින විදෙස් බුද්ධි අංශයකින් ප්‍රහාරයක් පිළිබඳ පූර්ව දැනුවත් කිරීමක් කර එය අප්‍රේල් 5 වන දින ලිඛිතව ලබා දී තිබූ පසුබිමක අප්‍රේල් 21 පාස්කු ඉරු දින මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ලවනතුරු ආරක්ෂක ලේකම්වරයාට කිසිදු පූර්ව දැනුවත් කිරීමක් ලිඛිතව ඉදිරිපත් නොකළ බව පිළිගන්නේ ද යන්නයි. එහිදීද තමන් කිසිදු පූර්ව දැනුවත් කිරීමේ වාර්තාවක් ආරක්ෂක ලේකම්වරයාට ප්‍රහාරයට පෙර ලිඛිතව ඉදිරිපත් නොකළ බව ජයවර්ධන මහතා පිළිගත්තා. කෙසේ වෙතත් ප්‍රහාරය පිළිබඳව වූ පූර්ව දැනුවත් කිරීම පිළිබඳ තමන් ලිඛිතව ආරක්ෂක ලේකම්වරයා දැනුවත් නොකළද ප්‍රහාරයට පෙර අප්‍රේල් මාස 7 වන දින දුරකථනයෙන් ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කළ බව පෙන්වීමට තමන්ට සාක්ෂි ඇතැයි ජයවර්ධන මහතා ජනාධිපති කොමිසම හමුවේ කියා සිටියා. එහිදී නැවතත් හරස් ප්‍රශ්නයක් යොමු කළ නීතිඥ ජයසූරිය මහතා කියා සිටියේ ලිඛිතව යවිය යුතු යයි නොසිතූ සාක්ෂිකරු අප්‍රේල් 7 වන දින දුරකථනයෙන් දැනුවත් කළ බවට ලබා දෙන සාක්ෂිය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි. එම සාක්ෂිය අසත්‍ය බවට වූ යෝජනාව තමන් පිළි නොගන්නා බව පැවසූ ජයවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේ ඉකුත් වසරේ අප්‍රේල් මාස 7 වන දින තමන් ජාතික බුද්ධි ප්‍රධානියා ඇමතීමෙන් පසු ආරක්ෂක ලේකම්වරයාද අමතා ඒ වන විට ලැබී තිබූ විදෙස් බුද්ධි අංශ තොරතුරු පිළිබඳව දැනුවත් කළ බවයි. සමකාමී රටක මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ලවනවා යයි බරපතල තොරතුරක් ලැබුණු අවස්ථාවක දවසට දෙතුන් පාරක් සුහදව කතා කළ තම ඉහළ නිලධාරියාට ලිඛිතව දැනුම් නොදුන්නේ මන්දයි නීතිඥ ජයසූරිය මහතා යලි ප්‍රශ්න කළා. බුද්ධි තොරතුරු ලිඛිතව ලබා දෙන්න කියලා නියමයක් නැහැ. විවිධ ක්‍රමවලින් අපි බුද්ධි තොරතුරු වගකිව යුත්තන්ට ලබා දෙනවා. අපි දුරකථනයෙන් මීට වඩා දේවල් කතා කරලා තියෙනවා. ලේඛන ගැන තර්ක කරන්න ගත්තේ අප්‍රේල් 21 වෙනිදායින් පස්සේ. යනුවෙන් එහිදී ජයවර්ධන මහතා පිළිතුරු ලබා දුන්නා. අනතුරුව නීතිඥවරයා විමසා සිටියේ රාජ්‍ය බුද්ධි සේවයේ කොපමණ බුද්ධි මෙහෙයුම් කළත් විදෙස් රටක බුද්ධි අංශයකින් තොරතුරක් ලැබෙන තෙක් මෙවැනි මරාගෙන මැරෙන ප්‍රහාරයක් පිළිබඳ හාංකවිසයක්වත් මෙරට රාජ්‍ය බුද්ධි සේවයේ නොදැන සිටි බව පිළිගන්නේද යන්නයි. එයට පිළිතුරු දෙමින් නිලන්ත ජයවර්ධන මහතා කියා සිටියේ විදෙස් බුද්ධි තොරතුරු ලැබෙන තුරු හෙට මෙවැනි ඉලක්කගත මරාගෙන මැරෙන ප්‍රහාරයක් පිළිබඳ තම බුද්ධි සේවයට තොරතුරු අනාවරණය වී නොතිබුණද 2017 වර්ෂයේ සිටම සහරාන් හෂීම් ප්‍රමුඛ අන්තවාදීන් පිළිබඳ වාර්තා 347ක් රාජ්‍ය බුද්ධි සේවයේ වගකිව යුත්තන්ට ලබා දුන්නේ මෙවැනි තොරතුරක් හෝ නොලැබෙන තැනට කටයුතු සැලැස්වීමට බවයි. අපි රාජකාරී කළේ දුර බලලා. අපි 2018 ඉඳලා දැනගෙන හිටියා මෙහෙම දෙයක් වෙයි කියලා. විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවලා අත්අඩංගුවට ගන්න කිව්වේ ඒ හින්දා. 2017 අපි කිව්ව විදිහට සහරාන් ඇතුළු අනුගාමිකයින් අත්අඩංගුවට අරන් අවශ්‍ය පියවර අරගෙන නිවැරදිව සමාජගත කළා නම් මේ තොරතුරු ලැබෙන තත්වයට වැටෙන්නේ නැහැ. එහිදී නීතිඥවරයා විමසා සිටියේ ඔබ පවසන ලෙස ජාතික ආරක්ෂක කවුන්සිලයට දිගින් දිගටම කියලත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර නොගත්තේ නම් අනිත් නිලධාරීන්ට වඩා ජනාධිපතිවරයා වගකිව යුතු නොවේද යන්නයි. එයට පිළිතුරු දෙමින් ජයවර්ධන මහතා කියා සිටියේ ජාතික ආරක්ෂක කවුන්සිලේ සභාපතිවරයා ලෙස ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට වැඩි වගකීමක් පැවරෙන බවයි. ලැම්බෝගිනි සුපර් ට්‍රොෆියෝ යුරෝපා ශූරතාවය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන ලෝක ශූර නිරන්ත මාලගමුව මහතාට එම තරගාවලිය සඳහා සහභාගී වීමට රාජ්‍ය අනුග්‍රහය හිමිව තිබෙනවා. ලෝකශූර මෝටර් පත ධාවකයෙකු වන ඩිලන්ත මාලගමුව මහතා මෙවර ලැම්බෝගිනි සුපර් ට්‍රොෆියෝ යුරෝපා ශූරතාව නියෝජනය කිරීමට නියමිත අතර තරගාවලිය සඳහා දිවයිනෙන් පිටත්ව යාමට පෙර ඔහු ඊයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. අරලියගහ මන්දිරයේදී මෙම හමුව සිදු වූ අතර වසර 36ක් පුරා මෙරටට විශාල කීර්තියක් අත්කර දුන් ඩිලන්ත මාලගමුව මහතාට මෙවරද ශූරතාවය දිනා ගැනීම සඳහා අගමැතිවරයා සුබ පැතුම් එක් කළා. ඒත් සමගින් අධ්‍යයන මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන් ඔබට සුබ දවසක්.